අපගලවා දෙවි සමීදුන් ලොවට ගෙනා ලොව මුදලා අපගලවා දෙවි සමීදුන් ලොවට ගෙනා ප්‍රේමයේ මාර්ගය ආදරණීය දරුවනි, ඔබට මම ප්‍රාර්ථනා කරනවා මේ වරප්‍රසාදයේ කාලය තුල මනස්ථාපනයේ ජීවිතයකට ඇතුළු වෙන්න. ප්‍රතාපවත් ක්‍රිස්තු චරිතය, ක්‍රිස්තු චරිතය තුළින් ඔබ වෙතට රැගෙන එන මහා ප්‍රතිපදාව හේතු වේවායි කියා. ඉතින් සමිදානන් වහන්සේගේ දුක් විඳීම, ඔවුන් වහන්සේගේ මරණය, ඔවුන් වහන්සේගේ ප්‍රතාපවත් වූ උත්ථානය මෙනෙහි කරන වරප්‍රසාදයේ කාලය තුල වරප්‍රසාදය ඔබේ ජීවිතයට ජනිත වෙන බව ඔබට විශ්වාස කරන්න නම් ඔබ මේ අත්දැකීමට ඇතුළු වෙන්න ඕන. විශ්වාසය ඇදහිල්ලක් වෙන්නේ අත්දැකීමට ඇතුළු වෙනකොටයි. ඉතින් ඒ සඳහා කරන උත්සාහයක චූටි උත්සාහයක් පමණයි මේ වැඩසටහන. මම ඔබට ගෙනෙන්න උත්සාහ කරන්නේ සමිදානන් වහන්සේගේ මරණයේ ඓතිහාසික පසුබිමත් වෙච්ච හැටි තේරුම් අරගෙන අද යුගයට අද දවසට ඒ මරණය ඒ උත්ථානය මගේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා ඔබත් එක්ක ඔබේ ජීවිතයට බලපාන හැටි කතා කරන්න. ගිය වර නවත්තපු තැනින් අපි ආරම්භ කරමු. ගිය වර අපි නැවැත්තුවේ උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වූ ජුදා අධිකාරීත්වයේ සහභාගීත්වය. අපි තව ටිකක් ඈතට යමු. බබිලෝනියානු තල්මුඩය, එහෙම නැත්නම් බැබිලෝනියන් තල්මුඩ්. මෙය ජුදා ශුද්ධ ලියවිල්ල නිර්වචනය කරන ලද ජුදා රබ්බිවරුන්ගේ පොතයි. තල්මුඩ් කියලා කියන්නේ ජුදාවරුන්ගේ නිර්වචනයයි, අනාවරණය වූ ශුද්ධ වචනය පිළිබඳව. එතකොට බැබිලෝනියන් තල්මුඩ් සැන්හෙන්රින් 43a 200 AD admits responsibility for hanging Jesus on the eve of Passover because he seduced Israel, leading her astray. ඔය තල්මුඩේ ඔය කිව්ව වගන්තිවල ඉතා පැහැදිලිව සඳහන් කරනවා සමිදානන් වහන්සේව එල්ලා මැරූ බව. හැබැයි ඒ පිළිබඳව නූතන රචකයෝ තමන්ගේ අප්‍රසාදය පළ කරනවා විතරක් නෙමෙයි, එසේ උනේ නැහැයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. Some have argued the Sanhedrin legal proceeding in the gospel don't follow the Jewish law in the Minash. Then තවත් කොටසක් තියෙනවා තල්මුඩේ වගේම මිෂ්නා කියලා කොටසක්. මිෂ්නා කියලා කියන්නේ තවත් නිර්වචනයක්. නීතිය විශේෂ කොට නිර්වචනය කරපු තැන. මෙන්න මේ නීතිය නිර්වචනය කරපු ජුදාවරුන්ගේ මිෂ්නාව තුළ ඔය ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන පරිද්දෙන් සමින්දානන් වහන්සේව මරණයට පත් කිරීම සඳහා උපයෝගී කරගත්තු ප්‍රෝසෙස් එක, ක්‍රමවේදය තිබුණේ නැහැ කියලා ඔවුන් කියනවා. වාචික සම්ප්‍රදාය තුළ එසේ නොවුනාය කියලා කියනවා. Minash was a completion of rabbinic oral law. එය වාචික සම්ප්‍රදායේ නිර්වචනයක්. කොහොම නමුත් ලියන ලද සම්ප්‍රදාය තුළ ඔය විදිහට තිබුණාය කියලා කියන්න පුළුවන්. එබැවින් සුවිශේෂකවරුන් ඉදිරිපත් කරලා තියෙන තොරතුරු අනුව සමිදානන් වහන්සේගේ මරණයට වගකිය යුතු ජුදා අධිකාරීත්වයේ බවට, සැන්හෙන්රින් සභාව බවට ඉතා පැහැදිලිව හේතු සාධක අපට ලැබෙනවා. දැන්
අපි තව ටිකක් මේ වෙනත් ආකාරයකින් තෝරා ගන්නට උත්සාහ කරමු. Confusion in the accounts of the questioning of Jesus by Jewish authorities. දැන් ඔය කොටසට එනකොට සමිදානන් වහන්සේව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ජුදා බලාධිකාරීත්වයේ පටලැවිල්ලක් තියෙනවා. මාර්ක්තුමාගේ මැතිව්තුමාටයි අනුව formal Sanhedrin trial at night. නිත්‍යානුකූල සන්හෙන්රින් සභාව තුළ රාත්‍රී කාලයේදී ඔවුන් වහන්සේව ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. මේ අනුව මතෙව්තුමා සඳහන් කරනවා නායක පූජකයාව සිටිය කයාපාස් කියලා. ඕක තමයි මාර්ක්තුමාගේ මැතිව්තුමාගේ සටහන. ලූක්තුමා කියනවා informal Sanhedrin questioning of Jesus in the morning. උන්වහන්සේව ප්‍රශ්න කරන්නේ රාත්‍රියේ නෙමෙයි ලූක්තුමාට අනුකූලව. උදේ. ඒක ඉන්ෆෝර්මල් සන්හෙන්රින් සභාව. එය නිත්‍යානුකූල නොවන පරිද්දෙන් රැස් වූ සන්හෙන්රින් සභාව හැටියටයි ලූක්තුමා දකින්නේ. ජුවාම්තුමාගේ පොතේ සන්හෙන්රින් සභාවක් ගැන කතා කරලා නැහැ. සමිදානන් වහන්සේව ප්‍රශ්න කරාය කියලා සඳහන් කරලා නැහැ. No Sanhedrin questioning but instead temple police interrogation by high priest Annas. එතනදී නායක පූජකයා ප්‍රධාන පූජකයා හැටියට කයාපාසෝ නෙමෙයි සඳහන් කරන්නේ අන්නාස්ව. අන්නාස් දේවමාලිගාවේ පොලිසියත් රෝම සොල්දාදුනුත් එකතු වෙලා අන්නාස් සමග සමිදානන් වහන්සේව ප්‍රශ්න කිරීමට ලක් කරනවා. ජුවාම්තුමාගේ සුභාරංචියට අනුකූලව තවත් දෙයක් සිද්ධ වෙනවා. සමිදානන් වහන්සේව අත්අඩංගුවට ගන්නේ ජුදා අපි කියනවා අත්අඩංගුවට ගන්නේ දේවමාලිගාවේ පොලිසියත් තව විදියකින් කියනවා නම් රෝම නිලධාරීනුත් සමගයි. Roman soldiers would only have participated at the command of Pilate. පිලාත්තු මේකට සම්බන්ධ වෙන්නේ මෙතනනුයි. එබැවින් අපට තේරෙනවා සමිදානන් වහන්සේව දේශපාලනික වශයෙන් ත්‍රෙට් එකක් එහෙමත් නැත්නම් අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. අපිට ඔයින් පැහැදිලි වෙන කාරණාව තමයි ඔවුන් වහන්සේව නසන්න නායක පූජකවරු විතරක් නොවෙයි. රෝම නිලධාරීන් විතරක් නොවෙයි. මුළු සමස්ත ජුදාවම එකතු වුණු බව. සමස්ත ජුදාවම එකතු වෙනවා. Any hostility between Christian and Jew today over the death of Jesus is wrong and against our fundamental understanding of Christianity. නමුත් අප නූතන යුගයේ කරා එළමෙනකොට ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපි එකිනෙකා අතර තියාගෙන ඇත්තා වූ මේ සතුරුකම සුදුසු නොවන බව මේ කියවීම හරහා අපට පැහැදිලි වෙනවා. මෙතනදී සිද්ධ වුණේ ජාතියක් සමිදානන් වහන්සේව මරා දැමීම නොවේ. මෙතනදී සිද්ධ වුණේ පන්තියක් විසින් සමිදානන් වහන්සේව මරා දැමීමයි. එබැවින් ජුදා ජාතිය මේ සඳහා වරදකරුවෙකු නොවන වග තේරුම් ගන්නට ඕන. සමිදානන් වහන්සේව මැරුවේ ජුදා ජාතිය නොවේ. බලලෝබී කෑදර දේශපාලනික වශයෙන් දූෂණයට ලක් වූ පූජක හා නායක පරම්පරාවයි. එතනයි වැරද්ද සිද්ධ වුණේ. ශුද්ධ ලියවිල්ල අපට ඉතා පැහැදිලිව අරගෙන එනවා උන්වහන්සේගේ මරණයට වග කියන්න ඕන ජුදයෝ නොවෙයි. උන්වහන්සේගේ මරණයට වග කියන්න ඕන ජාතිය නොවෙයි, ජනතාව නොවෙයි, කුලය නොවෙයි, ගෝත්‍රය නොවෙයි. උන්වහන්සේගේ මරණයට වග කියන්න ඕන කුලල්කා ගන්නා තමන්ගේ බඩවියත රැකගන්න බඩගෝස්තරය රැකගන්න සදාචාරය පාවා දෙන තමන් වෙනුවෙන් තමන්ගේ පුටුව රැකගන්න ආචාර ධර්ම විනාශ කරන බඩගෝස්තරවාදී නායක පූජක රැළ පමණයි. මෙන්න මේ අයයි සමිදානන් වහන්සේගේ මරණයට වග කියන්ට ඕන. අද වෙන්නෙත් ඕකමනේ. අපි වග කියන්ට ඕන සමිදානන් වහන්සේ අප අතර මරණු ලැබීමට. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. ඔබත් මේ පාපී මේ වැරදි පංගුකාරකමට හිමි වෙන්නේ අයිති වෙන්නේ
ඔබ සමිදානන් වහන්සේව නිවැරදිව හඳුනා නොගෙන ඔබේ පටු දේශපාලනීක, පටු ආගමික, පටු සමාජීය, පටු පෞද්ගලික මත පදනම් වෙලා ඔබ ආගම අදහන්න පටන් ගත්තොතින් ඔබ ආගම අනුචාර කළෝතින් ඒ විදිහට ඔබ සමිදානන් වහන්සේව නැවත නැවතත් එල්ලලා මරමරා උන්වහන්සේට වද වේදනා දෙනවයි කියන එක රහසක් නොවේ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, සමිදානන් වහන්සේ අපට එබැවින් උගන්වනවා. උන්වහන්සේගේ මරණයට වග කියන්න ඕන. අනන්ත කාලයටම අපි අපේ సంతානයයි ජාතියක් ජම්මයක් නොවයි මනුෂ්‍යාවන මමයි මනුෂ්‍යාවන ඔබයි. සමිදානන් වහන්සේ එබැවින් උන්වහන්සේගේ මරණය පිළිබඳව වගකිය යුත්තන්ව ඉදිරිපත් කරමින් සුවිශේෂිකවරුන් දක්වන යථාර්ථයට ඔබ දැන් සංවේදී වෙන්න. ආදරණීය දරුවනේ, තව ටිකක් ඉදිරියට යමු මරණය තේරුම් ගන්න. සමිදානන් වහන්සේව මරණු ලැබීම තේරුම් ගන්න. දැන් විවිධ ප්‍රතිරූපයන්, නිර්මාණයන්, එහෙමත් නැත්නම් ස්වභාවයන්, එහෙමත් නැත්නම් අපි කියන ඇප්‍රෝචස් කියලා යොමුවන් මේ මරණය ඇතුලේ තියෙනවා. අපි මෙහෙම ඒක තේරුම් ගනිමු. ප්‍රධානතම යොමුව තමයි, ප්‍රධානතම රූපාකාරය තමයි දේව ධර්මය. උන්වහන්සේගේ මරණය තුළ විවිධ දේව ධාර්මික පැතිකඩයන් මේ සුවිශේෂිකවරු 4 දෙනා තමුන්ට ආවේනික වූ ශෛලියන්ගෙන් හා කතා නිර්මාණය තුළින් අප වෙත අරගෙන එනවා. Theology was the primary driving force among the gospel writers in choosing what events to describe. දැන් මේ එක සුවිශේෂිකවරයා වැඩියෙන් විස්තර කරන සිද්ධිය අනුව මේ සුවිශේෂිකවරයාගේ අරමුණ මේ මරණය හරහා අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. උදාහරණයක් හැටියට pain and suffering. මේ දේවධාර්මික සංකල්පයක් විතරක් නොවේ. මේ දේවධාර්මික යථාර්ථයක්. දුක හා වේදනාව. මිනිස් ජීවිතය ඇතුලේ, මානව පැවැත්ම ඇතුලේ පරම යථාර්ථයක් පුතේ දුවේ දුක හා වේදනාව. එතකොට මේ සුභාරංචි කතුවරුන්ට ඕනකම තියෙනවා මේ මානව යථාර්ථය දෙවිඳුන්ගේ ඇසින් දකින හැටි කියා දෙන්න. එතකොට ඔවුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය ඇතුලේ මේ දුක හා වේදනාවට අලුත් නිර්වචනයක් ගෙනෙනවා. Pain and suffering, pathos and emotions did not drive evangelists who report laconically they crucified him. දැන් මෙතනදී තේරුම් ගන්නට ඕන දේ තමයි ඔවුන් මේ මත උවමනාවට වඩා පදනම් ගත වෙන්නෙත් නැහැ. ඔවුන් උවමනාවට වඩා මේ සඳහා වෙහෙසෙන්නෙත් නැහැ. හැබැයි ඒ හරහා ගමන් කරන දේව ස්වභාවය ඇතුලේ ඇති මනුස්ස වටිනාකම ගැන කතා කරනවා. මනුස්සයෙකු හැටියට එයින් ජයගත යුතු ආකාරය ගැන අපට කියා දෙනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, තව විදිහකින් ගත්තාම මේ සිදුවීම පුරාණ ගිවිසුමේ සිදුවීමේ මස්තක ප්‍රාප්ත වීමක්, ඒ සියල්ල සම්පූර්ණත්වයට පැමිණීමක් හැටියට දකිනවා. Division of garments, placement of criminals crucified with him. දැන් මේ වගේ දේවල් වලින් අපට පෙනෙනවා උන්වහන්සේ වරදකරුවන් සමග ගණන් ගනු ලැබීම, උන්වහන්සේව අපරාධකරුවන් අතර ගණන් ගනු ලැබීම මේ දිවසාවලිය සිද්ධ වීමක් හැටියටත් දකිනවා. එතකොට දේව ධාර්මික සංකල්ප ආකල්ප යථාර්ථගත කරමින් ඔවුන්ට හැකියාව ලැබෙනවා පුරාණ ගිවිසුමේ සම්පූර්ණත්වය මේ තුලින් පැමිණෙන බව. දැන් මොකක්ද මේ හරහා අපට ගෙනෙන පාඩම? What is the emphasis? Through the scripture of Israel, God had taught about the Son. එතකොට දෙවියන් පුතා ගැන උගන්වපු දේ දැන් කුරුස ගස තුල සිදුවෙන බව කියන්ට පටන් ගන්නවා. අනිත් පැත්තෙන් මොකද්ද මේ කියන්නේ? Jesus Christ is the Son of God. Mashiach Yeshua HaNazaret. නාසරෙත්ති ජේසුස් වහන්සේ දේව පුත්‍රයා බව මේ දුක්ඛ ප්‍රාප්තිය තුලින් අපට කියා දෙනවා.
ඒක තමයි ප්‍රබලම අත්දැකීම. Each of the gospel writers had a distinctive outlook on the passion. Each knows a different fact of Jesus. සමිදානන් වහන්සේගේ එක ගුණධර්ම ආචාර ධර්ම තවත් විදිහකින් කියනවා නම් ගති ලක්ෂණ සුලක්ෂණ ඔවුන් දකින දෘෂ්ටිකෝණය අනුව වෙනස් වෙන්න පටන් ගන්නවා. එම්මානුවෙල් ලෙවිනා කියන දාර්ශනිකයා අපට උගන්වනවා to understand the totality of Jesus Christ you need different kinds of philosophies, you need different kinds of theologies, you need different kinds of interpretation because he is unique. සමිදානන් වහන්සේව තේරුම් ගන්න ප්‍රතාපවත් ලෙස ප්‍රතූල දැක්මකින් යුතුව විශාල ලෙස අපව තොරතුරු අපට අවශ්‍යයි. එය විවිධ දේවධර්මික සංකල්ප විය හැකි. එය විවිධ දාර්ශනික ප්‍රවේශයන් විය හැකි. එය විවිධ අත්දැකීම් විය හැකි. ඒ සියල්ල මේ සුවිශේෂක හතර තුල තියෙනවා. Jesus in Mark and Matthew plumbs the depths of abandonment only to be vindicated. දැන් අපි මෙතනදී තේරුම් ගන්නවා සමිදානන් වහන්සේව ඉතා ප්‍රබල විදිහට මැතිව් හා මාක් නිර්මාණය කරන්නේ උන්වහන්සේගේ අත්හැරනු ලැබීම තුළ යටටම අඩියටම පොළොවටම උන්වහන්සේව ප්‍රතික්ෂේප වීම තුළ විජයග්‍රාහී ජයග්‍රහණය කරා පැමිණීමට ඇති හැකියාව ශක්්‍යතාවේ හා ඉඩ ඒක තමයි මතෙව්තුමයි මාක්තුමයි කියන්න උත්සාහ කරන්නේ. Jesus in Luke worries about others and gently dispenses forgiveness. උන්වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය ඇතුලේ විශේෂිතම ලක්ෂණය තමයි අනිත් අයවලුන් කෙරෙහි දක්වන්නා වූ ආදරය කරුණාව හා සමාව. ජ්වාම්තුමාගේ සුභාරංචිය ඇතුලේ සමිදානන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය තුලින් ප්‍රකාශ කරන්නට උත්සාහ කරන්නේ Jesus in John reigns victoriously from the cross in control of all that happens. උන්වහන්සේ කුරුස ගහ තුල ඉඳලා සමස්ත සිදුවීමම පරිපාලනය කරන මෙසියස් වහන්සේ බව දැනුම් දෙන්න උත්සාහ කරනවා. No one of these perspectives exalts in meaning of Jesus. It is as one walks around a large diamond to look at it from 3 different angles. මේ එකකින් මත උන්වහන්සේගේ පරිපූර්ණත්වය පරිපූර්ණ ලෙස අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. මේ සියල්ලම අපට අවශ්‍යයි උන්වහන්සේව අවබෝධ කරගන්න. එබැවින් ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ ඔබට මට උන්වහන්සේලාගේ මේ ජීවිත දැක්ම ඇතුලේ ලොකු ආරාධනාවක් තියෙනවා. තව ටිකක් ඉස්සරහට යමු මේ මරණය හා දුක් විඳීම කොහොමද අපි දකින්නේ කියලා. Mark and Matthew present Jesus abandoned by his followers, seemingly even abandoned by God, who must face his hour alone, thus enduring the cross in particularly agonizing way. මොකද්ද මේ කියන්නේ? මතෙව්තුමාගේ මාක්තුමාගේ සුභාරංචියට අනුව උන්වහන්සේව අතහැරියා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේව අතහැරියා උන්වහන්සේ සමග සිටි ගෝලයෝ උන්වහන්සේව අතහැරියා උන්වහන්සේ වටේ හිටි ඔක්කොම උන්වහන්සේව අතහැරියා දෙවිඳුන් උන්වහන්සේව අතහැරියා පැය තනියම අන්තිම පැයට මුහුණ දෙන්න වෙනවා සමිදානන් වහන්සේට. Thus enduring the cross in a particular agonizing way. උන්වහන්සේ වේදනාකාරීව කුරුසියට පත් කර ගැනීමක් තමයි මාක් හා මතෙව් සුභාරංචි දකින්නේ. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ අනුව අපට ඉතා පැහැදිලි ලෙස දකින්න පුළුවන් උන්වහන්සේගේ කුරුස පත්වීම ඇතුලේ මහා කියාගන්න බැරි යථාර්ථයන් ගොඩාක් රැස් වෙලා තියෙනවා. මේ දේවල් ඇතුලේ ඔබේ ජීවිතේ උන්වහන්සේ කෙසේද ලං වෙන්නේ අයිති වෙන්නේ උන්වහන්සේත් එක්ක ගමන් කරන්නේ ජේසුස් පිටයි.